साधु 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 नमस्कार वेवा බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දින මේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 136න් 3 මහා කණ්ඩියන ලිපිනේ පදිංචි පින්වත් ටී.බී. සිරිමාවතී කියන මෑණියන් විසින් තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි අපි මේ ජීවත් වෙන මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ එක්තරා සන්දිස්ථානයක් සසර ගමනේ යන සත්‍යයට තියෙන. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබාගත්තට පස්සේ එයාට මේ ජීවිතේ තීරණ ගන්න පුළුවන් හිතල මතලා. ඒ හිතල මතල ගන්න තීරණත් එක්ක එයාට මේ භව පැවැත්ම වෙනස් කිරීමේ හැකියාව මනුෂ්‍ය ජීවිතයක් ලැබපු කෙනෙකුට තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකට වචනයක් ඒ තමයි ෂණය කියන එක. ෂණ සම්පත්තිය. එතකොට ඒ ෂණ සම්පත්තිය උදා කරගන්න පුළුවන් ලෝකයක තමයි අපි මේ මොහොතේ සිටින්නේ. ඒ තමයි මනුෂ්‍ය ලෝකේ. ඒතර පින්නති මනුෂ්‍ය ලෝකෙත් කාටත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න අයගෙනුත් පිරිසකට ඒ අවස්ථාව නොලැබී යන බව, ඒ අවස්ථාව අහිමි වන බව බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට අපි මේ ධර්මය අහනකොට පින්නත් අපි සිහිනුවන උපදවාගෙන ඒ ධර්මයට අනුව අපේ ජීවිතය දිහා ධර්මයේ තුලින් බලන්න අපි පුරුදු කරොත් අන්න ඒක තමයි ඔබ අපි මේ ජීවිතයේ ලබන ලොකුම ලාභය. පින්වත්නි මේක ත්‍රිසන්ගත සත්වයකට ලැබෙන්නේ නැහැ. ත්‍රිසන් සත්‍යෙට හිතල මතල කල්පනා කරලා මේ කටයුතු කරගන්න බෑ. නිරේ ගියපු නිරසත්වයට මේක ලැබෙන්නේ නැහැ. പ്രേත ලෝකයේ പ്രേතයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා අන්න එයාට අවස්ථාවක් තිබෙනවා මේ මනුෂ්‍ය ජීවිතය දියුණුවක් කරා අරගෙන යන්න. එතකොට පින්නත අපි තේරුම් ගත යුතුයි මේ දුර්ලභවලද මනුෂ්‍ය ජීවිතය දියුණුවක් කරා අරගෙන යන්න ඊටාම සුළු පිරිසයි. දුර්ලභව අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ කලින් ජීවිතයක කොහේ හෝ ඉඳලා කරපු පිනක විපාකයක් විදියටයි ඔබත් මමත් මේ මනුස්ස ලෝකෙම ඉපදලා ඉන්නේ. මේක අපි ගොල්ලටම යම් දවසක යම් මොහොතක අහිමි වෙලා යනවා. ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. එම අහිමි වෙද්දි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොඩාක් අය මේ මනුෂ්‍ය ජීවිතේ වරද්ද ගන්නවා. ඒ වරද්ද ගන්න ස්වභාවය අපි තුල තියෙනවා පින්වත්නි. සසරේ ආපු අය විදිහට මේ ලෝභ ද්වේෂ මෝහ වලට අනුව තීරණ අරගෙන කටයුතු කිරීමත් එක්ක ජීවිතේ වරද්දා ගැනීමේ ඉඩකඩ 99% අපේ ජීවිතය තුළ තියෙනවා. සුළු අවස්ථාවක් තමයි තිබෙන්නේ
ජීවිතය වරද්දා නොගෙන ජීවිතය දියුණුවක් කරා අරගෙන යන්න. ඒකට උපකාර කරන්නේ අපිට වෙන කිසිම දෙයක් නෙමෙයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අනිත් දේවල් වලින් සමහර අය තමන් උපයාගත්ත මිල මුදල් නිසාම නැසෙලා ගිහිල්ලා වෙනසිලා යනවා. මරණින් මත්තේ දුගතිගාමී වෙනවා. තමන්ගේ ධනය නිසාම ධනයෙන් මත් වෙලා ජීවිතේ බොහෝ පව් කරගෙන සතර අපායට වැටෙනවා. එතකොට එහෙම නැත්නම් සමහර අය තමන්ගේ දරුවන්ට ආසාවෙන් මැරිලා ගිහිල්ලා එතකොට ඒ දරුවන්ගේම ඇඟට වහලා ඉන්නවා. නමුත් පින්වත්නි, ඒ භෞතික දේවල් වල ස්වභාවය එහෙම උනාට දැන් මේ භෞතික දේවල් අපි ආදරෙන් අපිට රැකවරණය දෙන, අපිට ආරක්ෂාව දෙන, අපි පිළිසරණ කියලා හිතාගෙන තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් සමහර අය විනාශයටපත් වෙන්නේ ඒ දේවල් නිසාමයි. නමුත් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙකුගේ ජීවිතයට ලං වුණොත් ඒ ධර්මයේ තමා තුළට එන්න එයාටම දැනෙන්න ගන්නවා මේ ධර්මයේ තුලින් තමාගේ ජීවිතේට සැප ලැබෙන ආකාරය. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර ලැබිච්ච වෙලාවේ, ශ්‍රී සද්ධර්මය ඇහෙන වෙලාවේ අපි දක්ෂ වුණොත් ආන්නේ ධර්මයේ කරා පැමිණෙන්න, ඒක තමයි පින්වත්නි ඔබත් මමත් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය ලබන දුර්ලභම ලාභය බවට පත් වෙන්නේ. ඒතර බලන්න, මේ ලාභේ නැති අය මේ ජීවිතය බොහෝසෙන් වරද්දා ගන්නවා. ජීවිතේ දියුණුවක් අවශ්‍ය වුණත් එයාට දියුණුවක් දෙන දෙයක් කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ අර වෙන කෙනෙක්ට බෑ පින්වත්නි. මේ බලන්න, ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක් අද අපි කතා කරන්නේ. මේ දේශනාවේ තිබෙන්නේ එහෙම සිදුවීමක්. මේකේ එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ සරණ නොගියපු වෙන කෙනෙක් සරණ ගියපු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ. ඇවිදින්න බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගෙන් අහනවා, කොහොමද මේ ධර්මයන් ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ උගන්වන්නේ? එතකොට එයා කියන දේ බලද්දී අපිට හිතා ගන්න පුළුවන්, අපිට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබීම, ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබීම මේ ලෝකේ වෙන බොහෝ දෙනෙක්ට නොලැබී ගිය දෙයක් වෙන්නත්. මේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ඉදි මේ සමහර අයට ලැබිලා නැහැ. මේ උතුම් සූත්‍ර දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේක ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කංජගලා කියන නියම් ගමේ මිකේලු කියන වනයේ. එතකොට එදා පින්වත්නි පාරාසරය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. එතකොට මේ පාරාසරි බ්‍රාහ්මණයා පිරිස් හසුරවන කෙනෙක්. පිරිස් වලට ධර්මයන් උගන්වන කෙනෙක්. එතකොට ධර්මයේ නාමයෙන් යම් යම් දේවල් උගන්වන කෙනෙක්. එතකොට මේ පාරාසරි බ්‍රාහ්මණයේ ගෝලයෙක් වන උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරේ නැහැ. කතා බහ කරලා සතුටු වෙලා පැත්තකින් හිටගත්තා. හිටගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්නත් උත්තර, මේ පාරාසරිය බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවද? ඉන්ද්‍රිය භාවනාව කියලා එකක් ඔබේ ධර්මයේ තිය දැව්වා. මේ පාරාසරිය බ්‍රාහ්මණය එහෙම උගන්වනවා දුවා. ඊට පස්සේ මෙයා පිළිතුරු දෙනවා, බවත් ගෞතමයන් වහන්සේ මේ පාරාසරිය බ්‍රාහ්මණය ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙනව නෑ. ඒක කොහොමද උත්තර පාරාසරිය බ්‍රාහ්මණය ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ? අන්න එතකොට මෙයා කියන බවත් ගෞතමයන් වහන්සේ මෙහෙම ඒක කරන්නේ. යම් කිසි කෙනෙක් ඇසින් රූප දකින්නේ නැත්නම්, ඒ වගේම කනින් ශබ්දයක් අහන්නේ නැත්නම්, බවත් ගෞතමයන් වහන්සේ ඕනෝක තමයි කියනවා ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. අපගේ පාරාසරිය බ්‍රාහ්මණය ওই විදියට තමයි කියන අපට කියලා දෙන්නේ. එතකොට ඇහෙන් රූප දකින්නේ නැත්නම්, කනෙන් ශබ්ද අහන්නේ නැත්නම්, ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා මේ පාරාසරිය බ්‍රාහ්මණය උගන්වන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ආන පින්නත් උත්තර, ඒක එහෙමනම් ඔය ඔබ කියන කතාව හරිනම් ඔය පාරාසරිය බ්‍රාහ්මණයේ වචනේ හැටියට මේ අන්ධ කෙනා, ඇස් අන්ධ කෙනා මේ ඉන්ද්‍රිය ධර්ම වඩපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම උපතින්ම බිහිරි වෙච්ච කෙනා, කන් ඇහෙන්නේ නැති කෙනා මේ ඉන්ද්‍රිය ධර්මයෙන් වඩලනේ ඉන්නේ. එතකොට අහනවා, මේ අන්ධ කෙනාට රූප පේන්නේ නැහැ. දැන් ඉස්සර වෙලා කිව්වේ ඒකනේ. රූප දකින්නේ නැත්නම් එයා ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනෙක්. ඒතර අන්ධ කෙනාට රූප පේන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අහන්නේ, එහෙනම් අන්ධ කෙනාට රූප පේන්නේ නැති නිසා එයා ඉන්ද්‍රිය භාවනාව වඩලනේ. ඊළඟට බිහිරි කෙනාට ශබ්ද ඇසෙන්නේ නැති නිසා එයා ඉන්ද්‍රිය භාවනාව වඩලනේ කියලා මෙහෙම වූ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ
පාරාසරි බ්‍රාහ්මණයෙක්ගේ ගෝලයා වන උත්තරට කියන්න දෙයක් නැති වෙලා ගියා. ඊට පස්සේ බෙල්ල බිමට හරව ගත්තා උත්තර නැතුව. ඊළඟට වැටහීම් රහිතව පැත්තකටලා බලාගෙන හිටියා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත් ආනන්ද පාරාසරි බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව මෙන්න මේ විදිහට කිව්වා වුණත් මේ තථාගතයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ ওই විදිහට නෙමෙයි කිව්වා. වෙනත් විදිහකට කිව්වා. ඊට පස්සේ අපගේ ආනන්දයන් වහන්සේ කියා සිටියා භාග්‍යතුන් වහන්සේ මේ යට කාලයයි සුගතයන් වහන්සේ මේ යට කාලයයි භාග්‍යතුන් වහන්සේ මේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනසේක්වා භාග්‍යතුන් වහන්සේ ආලා භික්ෂුන් වහන්සේලා මතක තබා ගන්නවා කියලා කියා සිටියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ එහෙනම් ආනන්ද හොඳට අහගන්න කිව්වා. කන් යොමාගෙන අසා සිටින්න කිව්වා. මම ඒ ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිනත ආනන්ද මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය විනයේ භික්ෂුවත් දැන් ඉස්සෙල්ලා කිව්ව ඇසින් රූප දකින්නේ නැහැ. ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂුව ඇසින් රූප දකිනවා. දකින්නේ නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මොකද වෙන්නේ? uppajjati මනාපං කැමැත්තක් උපදිනවා. එහෙම නැත්නම් uppajjati අමනාපං දකින රූපය මුල් කරගෙන අකමැත්තක් ඇති වෙනවා. uppajjati මනාපමනාපං එහෙම නැත්නම් මේ දෙකම ඇති වෙනවා. මනාප බවත් අමනාප බවත් කියන මේ දෙකම ඇති වෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? ඔහු මෙන්න මෙහෙම කල්පනා කරනවා. මං දැන් මේ ඇසින් රූපයක් දැක්කා. එතකොට මේ රූපය දැක්කට පස්සේ මට කැමැත්තක් ඇති වුණා. එහෙම නැත්නම් අකමැත්තක් මගේ හිතේ ඇති වුණා මේ රූපය මුල් කරගෙන. එහෙම නැත්නම් මේ දෙකම ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එහෙම ඒ දෙක දිහා බලලා ඒ ශ්‍රාවකේ කල්පනා කරනවා මේක සංඛතං සංඛත වූ දෙයක්. හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක් තමයි මේ මනාප භව කියලා කියන්නේ. අමනාප භව කියලා කියන්නේ. ඒ වගේම ඕලාරිකං. මේක ගොරෝසු දෙයක් නෙවෙයි. දැන් බලන්න පින්නත් අපේ හිතෙත් උපන් දවසේ සිට මේ මොහොත දක්වාම මේක ඇති වෙලා නැද්ද? ඇති වෙලා තියෙනනේ. ඒකට ඇති වෙච්ච මනාප භව වේවා අමනාප භව වේවා මේක ගොරෝසු වූ දෙයක්. ඒක සියුම් දෙයක් නෙමෙයි. ඒක ශ්‍රාවක කල්පනා කරන මේක හේතුන්ගෙන් හටගත්ත දෙයක්. මේක ගොරෝසු දෙයක්. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න. මේක මේ හේතුඵල ධමයෙන් හටගත් එක. ඒ කියන්නේ මේ කැමැති දේ දැක්කට පස්සේ කැමැති රූපයක් දැක්කොත් ඔන්න කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ ඒ රූපේ වෙනස් වෙලා යද්දි අර කැමැත්ත නැති වෙලා යනවා. අකමැති රූපයක් දකිද්දි කැමැත්ත ඇති වෙනවා. එතකොට අකමැති රූපේ වෙනස් වෙලා යද්දි මොකද වෙන්නේ? ඒ කැමැත්ත නැති වෙලා යන හේතුඵල ධමයෙන් හටගත් දෙයක්. මේන්න මෙහෙම සිහි කරනකො. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ විදිහට සිහි කරද්දී ඒ කෙනා හිතනවා ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද ඒක ශාන්තයි ඒක ප්‍රණීතයි. එතකොට ආන්න එහෙම සිහි කරනකොට ඒ කෙනාගේ අර හිතේ ඉපදිච්ච කැමැත්තත් අකමැත්තත් එව නැත්නම් මේ දෙකම නිරුද්ධ වෙලා උපේක්ෂාව තුළ හිත පිහිටන පටන් ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපේක්ෂාව හරියට මෙන්න මේ වගේ කියනවා. බලවත් පුරුෂයෙක් ඇහිපිය හෙලනවා වගේ කියනවා. S2 පියාගෙන ඉඳලා S2 වහ ගන්නවා. එහෙම නැත්නම් S2 වහගෙන ඉඳලා S2 පියා ගන්නවා. එතකොට යාට ඒක විශේෂ වෙහෙසක් අරගෙන කරන එකක් නෙමෙයි. දැන් බලන්න මේ බණ අහගෙන ඉද්දි දැන් අපි බණ කියද්දි මේ ඇහිපිය හෙලනකො වෙලාවෙත් නේ. දැන් ඔබ බණ අහන් ඉද්දිත් එහෙමයි. ඒතර අපි ඒක විශේෂයෙන් මේ බණ අහන එකට බාධාවක් නොවෙන්නේ මේ ඇහිපිය හෙලා එහෙම විතරද කරන්නේ? නෑ. ඒක ඉබේම බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයාත් ඒ විදිය තමයි. එයා කැමැත්තක් ඇති වෙනවා තමයි කැමැති ඇති වෙන රූප දැක්කම. ඊළඟට ගැටෙන රූප දැක්කම අකමැත්තක් ඇති වෙනවා තමයි. ඒකට එහෙම ඇති වෙද්දී එයා කල්පනා කරන ඒ දකින රූපේ සත්‍ය ස්වභාවය. මොකක්ද ඒ රූපේ සත්‍ය ස්වභාවය? සංකත උදයක්. ඒ රූපේ ඒක ඇති වෙච්ච කැමැත්ත හට ගැනීමක් තියෙනවා. ඒ කැමැත්ත නැතිවීමක් තියෙනවා. ඒ වගේම මේක වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම ඕලාරිකයි. ඒක ගොරෝසුයි. කැමැත්ත වේවා අකමැත්ත වේවා ගොරෝසු දෙයක්. ඒ වගේම හේතුන්ගෙන් හටගෙන හේතු නිසා නැති වෙලා යන දෙයක්.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට තමයි කියනවා මේ ඇසින් දත යුතු රූප ගැන මේ භාගතුන් වහන්සේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව පනවන්නේ. ඔන්න ඔකට තමයි කියන මේ ආරවිනේ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. එතකොට බලන්න පින්වත්නි දැන් අපේ මේ ජීවිතේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ ක්‍රියාවලිය අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. මොකද සිද්ධ වෙන දේ ඔව් අපේ හිතේ කැමැත්ත නම් ඇති වෙනවා. අකමැත්තත් ඇති වෙනවා. නැත්තම් මේ දෙකම ඇති වෙනවා. ඒතකොට ඇති වෙද්දී පෘථග්ජන කෙනාගේ ස්වභාවය මොකක්ද? ඔව් පෘථග්ජන කෙනා ඒ කැමැත්තට ඇලිලා යනවා. එහෙම නැත්තම් අකමැති දෙයක් දැක්කොත් ඒකට ගැටෙනවා. එතකොට මේ ඇලීමත් ගැටීමත් තුල තමයි සාමාන්‍ය ලෝකයා වාසය කරන්නේ. එතකොට ඒකයි ඒ සාමාන්‍ය ස්වභාවය ඉක්මවා යන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගියොත් තමයි පින්වත්නි මේ සසරෙන් නිදහස් වීමක් තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සසරෙන් ඊතර බලා වැඩි මේ විදියට දකින්න එක පුරුදු කිරීමෙන්. දැන් බලන්න අපේ ජීවිතේ අපිට කොයිතරම් කැමති රූප පේන්නේ නැද්ද? එතකොට දකින්න කැමති රූප වලට අපි ඇලුණානේ. හිතලා බලන්න දැන් කාලයකට කලින් අපි ඇලිච්ච රූපයක් ගැන හිතලා. එතකොට ඒ රූපේ දකිදී ඒක ලස්සනට තියෙන කාලෙනේ ඔන්න අපි ආස කරා. එතකොට මේ ලෝකේ මොන රූපේද හැමදාම මේ විදියට තියෙන්නේ? එහෙම රූපයක් නැහැ. කොයිතරම් කැමැත්ත ඇති වෙන රූපයක් තිබ්බත් දවසින් දවස ඒක වෙනස් වෙනවා. මොකද ඒක සංකත වූ දෙයක්. හට ගැනීමක් වෙනසීමක් තියෙන දෙයක්. වෙනස් වීමක් තියෙන දෙයක්. එතකොට පින්වත්නි ඒ අපි ආස කරන රූපයක් දැක්කලා මනාප බවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කැමැත්ත ඇතිවෙච්ච රූපෙම වෙනස් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර කැමැත්ත ඇතිවෙච්ච රූපේ කෙරේ තියෙන ආසාව නැති වෙලා යනවා. ඒක නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කැමැත්ත කියන එක. එතකොට ඒ වගේම තමයි අපි සමහර රූප දැකලා ගැටෙනවා. ඒකේ ස්වභාවය දන්නේ නැති නිසා ඒ රූපෙත් එක්ක ගැටි ඉන්නවා. සමහර අයගේ ජීවිත තියෙනවා මේ ඇහින් දැකෙන රූප විතරයි එයාගේ ජීවිතය. එක්ක එකට ඇලිලා වාසය කරනවා, එක්ක එකට ගැටිලා වාසය කරනවා. දැන් සමහර අය ඉන්නවා ගෙදරින් සමහර අයත් එක්ක තරහයි. ඔව්. අපි අහලා තියෙන සමහර මිනිස්සු ඉන්නවා මේ එකට කසාද බැඳලා දරුවෝ හදලා අවුරුදු 15 20 කතා කරන්නේ නැතුව ඉන්නවා. එතකොට දැන් එයා ප්‍රියමනාපවද ගෙදර වාසය කරන්නේ? නෑ. ගැටීමෙන් යුක්තව තමයි වාසය කරන්නේ. එතකොට මේ අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මේ දේ මේ හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවලා යන එක මේ කැමැත්ත කියලා කියන්නේ. ඒතර මේ විදියට දකින්න පුරුදු කරද්දී ශ්‍රාවකයා මොකද කරන්නේ? එයා ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. බුදුරජාණන් දේශනා කරනවා එයාගේ සිත උපේක්ෂාව තුළ පිහිටනවා කියනවා. හරියට ඇසිපිය හෙලනවා වගේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළේ විතරක් නෙවෙයි මේ ශාසනයේ භික්ෂුව සෝතේන සද්දං සුත්වා කනෙන් ශබ්දයක් අහලා මොකද්ද වෙන්නේ? උපජ්ජති මනාපං. කනෙන් ශබ්ද ඇහුවට පස්සේ තෝන් කැමැත්තක් ඇති වෙනවා. දැන් බලන්න අපි ආස ශබ්ද නැද්ද? අපි මනාප ශබ්ද නැද්ද? තියෙනවා. ඒතර මේ කනට සාමාන්‍ය අපි ප්‍රියමනාප උයම් ශබ්දයක් ඇහෙනවද? ඔන්න කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට උපජ්ජති අමනාපං. අකමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ කැමැත්ත අකමැත්ත දෙකම ඇති වෙනවා. එතකොට කණෙන් ශබ්දයක් අහලා මෙම කැමැත්ත ඇති වෙද්දී අකමැත්ත ඇති වෙද්දී සාමාන්‍ය කෙනා එක්ක කැමැත්තට ඇලෙනවා නැත්නම් අකමැති වෙච්ච දෙයට ගැටෙනවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ ශාසනයේ භික්ෂුව එයා කල්පනා කරනවා මේ මං සද්දයක් අහලා කැමැත්තක් ඇති වුණා තමයි. අකමැත්තක් ඇති වුණා තමයි. එහෙම නැත්නම් දෙකම ඇති වුණා තමයි. හැබැයි මේ උපන්න කැමැත්ත හෝ අකමැත්ත මේ සියල්ල හේතුඵල ධමයෙන් හැදිච්ච දෙයක්. සංකත වූ දෙයක්. ඒ වගේම ගුරුසු දෙයක්. හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවි යන පටිච්ච සමුප්පන්න වූ දෙයක් කියලා ඒ ශ්‍රාවකෙ විමසනවා. ආන් ඒ විදිහට විමසද්දී ඒ නිසා කල්පනා කරන මේ උපේක්ෂාවක් ඇද්ද? ඒක ශාන්ත වූ දෙයක්. ඒක ප්‍රණීත වූ දෙයක්. එතකොට එයා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හිත උපේක්ෂාවට පත් කරගන්නවා. අර කනට අහන ශබ්දය යථා ස්වභාවය සිහි කිරීම තුළ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට අර කැමැත්ත අකමැත්ත ඒව නිරුද්ධ වෙලා උපේක්ෂාවයාගේ හිත පිහිටනවා කියනවා. ඒතර පින්නත් මේක නිකන් වෙන්නේ නැහැ. සාමාන්‍ය කැමැති ශබ්දය ඇහුව ගමන් ඇලිලි යනවා. අකමැති ශබ්දය ඇහුව ගමන් ගැටි ඉන්නවා. ඒකනේ සාමාන්‍ය ලෝකෙ. එතනින් ඒක නවතින්න දෙන්න හොඳ නැහැ. එයා ඒක ස්වභාවය විමසන්න ඕන. විමසද්දි
කැමැත්තත් දුරු වෙනවා, අකමැත්තත් දුරු වෙනවා. ආන්න එතකොට හිත උපේක්ෂාව තුළ පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. කෙනෙක් මේ සුළු මහන්සියකින් මේ අසුරු සැනක් ගහනවා කියනවා. මේ ඇඟිලි දෙක එකට එකතු කරලා අසුරු සැනක් ගහනවා වගේ කියනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට මේ ශබ්දයක් මුල් කරගෙන මේ උපේක්ෂාව හිත පිහිටන ක්‍රියාවලිය. එතකොට ඒ කියන්නේ කැමැත්ත ඇති වෙන දෙයට ඇලෙන්නෙත් නැහැ, අකමැත්ත ඇති වෙන දෙයට ගැටෙන්නෙත් නැහැ. ඒකේ සත්‍ය ස්වභාවය සිහි කරද්දී එයාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්නත් ආනන්ද මේ ආර්ය විනයෙහි කණෙන් දත යුතු ශබ්ද පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙන්න මේකට කියනවා. ඒත් බලන්න පිළිබඳව අපේ ජීවිතේ අපි මේ තාක් දුක් විඳින්නේ එක්ක ඇහෙන් දැකපු රූපයක් මුල් කරගෙන. එහෙම නැත්නම් කනට අහපු ශබ්දයක් මුල් කරගෙන. දැන් බලන්න මේවෙන් තොරව අපිට පීඩාවක් දෙන දෙයක් මේ ලෝකේ තියෙද? නැහැ. ඇහැට දැකෙන රූපයක්මයි මේකට මුල් වෙන්නේ. කනෙන් අහන ශබ්දයක්මයි මුල් වෙන්නේ. එතකොට දැන් මේ ශබ්ද අපේ කනට ඇහැලා අපි ඇලිලා ගිහිල්ලා බොහෝ දුක් විඳලා තියෙනවා නේ. ඊළඟට ශබ්ද වලට ගැටුණට පස්සේ ඔය සමහර අයට නිදා ගන්නත් බෑ. කවුරු හරි බයිනෝ. එහෙම නැත්නම් ඔය හින්ට් එකක් පාස් කරනවා. මොකද වෙන්නේ? සමහර වෙලාවට පුළුවන් නම් පෙරලා බනිනවා. නැත්නම් ගහනවා. එහෙම බැරි නම් ඔව් විතින් බැන ඉන්න මේ කෙනාට හොඳක් නම් වෙන්න එපා. වරදින්න ඕන මෙම ඉතින් පෙරලි දුකසේ ඔව් වාසය කරනවා. දුකසේම වාසය කරනවා. මේ ශබ්දයේ ස්වභාවය දන්නේ නැති නිසා. දැන් බලන්න මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? කැමැත්තක් ඇති වුණත් අකමැත්තක් ඇති වුණත් ඇලෙන්නේ ගැටෙන්නේ. ඒකේ සත්‍ය ස්වභාවයම සිහි කරනවා. මේක මේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙද්දි නැති වෙලා යන දෙයක් නෙවෙයි. මේක සංකත වූ දෙයක් නෙවෙයි. මේක හරි ගොරෝසු දෙයක් නෙවෙයි. ඕලාරික දෙයක් නේද කියලා සිහි කරනවා. ඒතර සිහි කරද්දී පින්වත්නි මේ උපේක්ෂාවේ සිත පිහිටනවා කියන එක සිද්ධ වෙන දෙයක්. සිහි කරන්නේ නැතිවීම තුළ තමයි කැමැත්තේ හෝ අකමැත්තේ හෝ හිත බැසගන්නේ. ඒ තුළ පටිච්චසමුපාදයම සකස් වෙවි ඊළඟ භවයේ කරා අපි යනවා. ඒ විදිහට තමයි මේ සසරේ අපි ආවේ. මේ තමයි ඉතින් පින්වත්නි සසරෙන් නිදහස් වෙන වැඩපිළිවෙල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත් ආනන්ද ආර්ය විනයේ තවදුරටත් ඉන්ද්‍රිය භාවනාව ගැන කියනවනම් මේ ශාසනයේ භික්ෂුව නාසයෙන් ගඳ සුවඳක් දැනගත් විටත් ඔව් කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙනවා. ප්‍රේමනාප ගඳ සුවඳක් ආග්‍රහණය කරොත් ඔන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට නිකන් ගඳක් ආවොත් ඔව් අකමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ දෙකම ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවටත් එයා කල්පනා කරනවා කොහොමද මේක හේතුඵල ධර්මයෙන් හැදෙන දෙයක් සංකතයි. ඒ වගේම ඕලාරික උද මේක හරි ගොරෝසුයි නෙමේ. කැමැත්ත වේවා අකමැත්ත වේවා මේ දෙකම වේවා මේක ගොරෝසු දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ගඳ සුවඳ මුල් කරගෙන ඇති වෙච්ච කැමැත්තත් ඇති වෙලා නැති වෙලා යන එකක් නෙවෙයි. පටිච්ච සමුප්පන්න එකක් නෙවෙයි කියලා මේ කෙනා කල්පනා කරනවා. ඊට පස්සේ ආ හිතන ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත. කියන්නේ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. උපේක්ෂාවටපත් වෙනවා. ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි කියලා ඒක නා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන්න එහෙම සිහි කරද්දී ඒ ගඳ සුවඳ මුල් කරගෙන ඇති වෙන යම් කැමැත්තක් ඇද්ද ඒක දුරු වෙනවා කියනවා. එතකොට ඒක දුරු වෙලා උපේක්ෂාවේ සිත පිහිටනවා කියනවා. ඒක හරියට මේ නෙළුම් කොළයක වතුර බිඳුවක් තියෙන නෙළුම් කොළේ හරවනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? නෙළුම් කොළේ ඇල කරද්දී ඒ වතුර බිඳුව රූරා හැලෙන බිමට ගම් එක වගේ ඇලිලා තියෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒ වගේ තමයි පින්වත්නි ගඳ සුවඳ දැනිද්දී ඒකේ ඇලෙන්නේ මේ ඒකේ සත්‍ය ස්වභාවය සිහි කරනවා නම් මේක මේ හටගෙන නැති වෙලා යන එකක් නේද කියලා සිහි කරනවා නම් අන්න ගඳ සුවඳට ඇලිලා යන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. දැන් අපේ ස්වභාවය මොකද? සාමාන්‍ය කෙනාගේ ඔව් නෙළුම් කොළේ තියෙන වතුර බිඳුව වගේ නෙමෙයි. ඔව් ගම් එකක් තිබ්බා වගේ. ඔව් තිබ්ව ගමන් ඇලෙනවා. ඇලෙන එක රූරා හැලෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රියමනාප සුවඳක් එනවද ඒකට ඇලිලා යනවා. ඒක හොයාගෙන යන කොහෙද මේ සුවඳ තියෙන්නේ? මොන කඩෙන්ද ගන්න පුළුවන්? ඔය ගෙන්නව ගන්න බැරි වේද මේ කාලේ හැරි. එහෙම සිහි කරනවා. අමනාප ගඳක් ආවොත් ඔව් ගැටිලා කොහොම හරි දුරස් කරගන්න බලනවා. ඒකේ සත්‍ය ස්වභාවය සිහි කරන්නේ නැහැ. ඒකට පින්නති මේක සසර පුරා අපි කරපු දේ. මේ විදිහට සිහි කිරීමෙන් තමයි සසරින් ඈතර වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තමයි කියනවා ගඳ සුවඳ පිළිබඳ මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව මෙන්න මේ විදිහට තමයි කියනවා තේරුම් ගන්න ඕනේ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවට රසයක් දැනුණමත් ඒත් අර වගේම කැමැත්තක් ඇති වෙනවා. අකමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ දෙකම ඇති වෙනවා. එතකොටත් මේ ශ්‍රාවකේ කල්පනා කරනවා කොහොමද දැන් මේ දිවෙන් රස විඳින්න ගිහිල්ලා කැමැත්තක් ඇති වුණා තමයි. අකමැත්තක් ඇති වුණා තමයි. හැබැයි මේක සංකතෝ දෙයක්. හේතුඵල ධමයෙන් හැදෙන දෙයක්. ඒ වගේම මේක ගොරෝසු දෙයක්. ඒ වගේම පටිච්ච සමුප්පාදේ සකස් වෙච්ච දෙයක්. ආන්නේ විදිහට සිය කරත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එයාගේ හිත ඒ කැමැත්තේ හෝ අකමැත්තේ හෝ පිහිටන්නේ නැතුව සිත උපේක්ෂාවටපත් වෙනවා කියනවා. ඒක භාගතුන් වහන්සේ දේශනා කරන හරියට ශක්තිමත් පුරුෂයෙක් කටට කෙළපිඩක් අරගෙන බොහොම පහසුවෙන් ඒක වීසි කරලා දානවා වගේ කියනවා. එතකොට ඔය කෙල ගහන්නේ කාරණා. එතකොට ඒක ශක්තිමත් කෙනෙකුට මහ දෙයක් නෙමෙයි. දැන් මේ සමහර ඉන්නවා අසනීප වෙච්ච අය. අංශභාගය ඇදිච්ච අය. මේ පණ නෑමෙන්ගේ පැත්තයි. එතකොට එයාට කෙල ගහන්න බෑ. එම කෙනෙක්ගේ කෙල බේරෙනවා. දැන් මෙතන කියන්නේ ශක්තිමත් කෙනෙකුට ඒක පහසු දෙයක් කියනවා කටට කෙල ටිකක් අරගෙන කෙල ටික ගහන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන්නේ වගේ තමයි කියනවා මේ කය පිළිබඳ ඉන්ද්‍රිය භාවනා වඩපු කෙනාට කයට පහසක් ලැබලා කැමැත්තක් ඇති වෙද්දී අකමැත්තක් ඇති වෙද්දී ඒක ෂණයකින් ඒක කැමැත්ත හෝ අකමැත්ත ප්‍රහාණය කරලා නිරුද්ධ කරලා උපේක්ෂාව තුල සිත පිහිටුවා ගන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ආන්න ඒක තමයි කියන්නේ මේ රසය පිළිබඳ මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒතර බලන්න පින්නත් දැන් මේ ටික නොමැතිකම නිසා අපේ මුළු ජීවිතයම මේ ගැට ගැසි යනවා. සසරටම අපි ඇදගෙන යනවා. දැන් අපේ ජීවිතේම අපි මෙහෙවන්නේ මේකට නෙනේ. ඇහෙන් රූප දකින්න, කනෙන් ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, ඊළඟට මේ දිවෙන් රහ බලන්න. එහෙම නැත්නම් කායට පහස විඳින්න. මේකට තමයි අපේ ජීවිතේ අපි වැය කරන්නේ. මේ වෙනුවෙන් තමයි අපි උදේ ඉඳන් හැන්ද වෙනකන් සල්ලි හම්බ කරන්නේ ගොඩක් අය. එතකොට අපි තේරුම් ගත යුතුයි පින්වත්නි මේ ආයතනයන් ඔස්සේ ඒ බාහිර ආයතනත් එක්ක තුළ මේක පිනවින් ඉන්න එක විතරක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. එතකොට දැන් සමහර අය ඉන්න මුළු ජීවිතේම ආසම නෝද? ඔව් රස කෑම හදා කකා ඉන්න විතරයි ආස. රස කෑම එකක් කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන. දැන් මේකේ තියෙන මොකද්ද? ඔව් රස කෑම වලට ඇලිලා ඒව නැත්තම් හිතින් හරිය කෑම හදා කනවා. එහෙම නැද්ද? ඔව් එහෙම තියෙන සමහරලාට. දැන් ගෙදර සල්ලි බාගෙන යන සමහර දවස්වලට ගේන්න බෑ මේ වටින කියන ආස කරන දේ. මොකද කරන්නේ? ඔව් හිතින් හරි හිතන මේකට අරක තිබ්බනම් හොඳයි මේක තිබ්බනම් හොඳයි කියලා හිතින් හදාගෙන ඒ රසය විඳිනවා. එතකොට ඒ තමයි මේ කැමැත්ත අකමැත්ත ඇතිවීමේ ස්වභාවය. නමුත් ශ්‍රාවකයා මොකද කරන්නේ? එහි සත්‍ය ස්වභාවය දක්වන මේක පටිච්ච සමුප්පන්න දෙයක්. මේක ඕලාරික දෙයක්. හේතුඵල ධර්මයෙන් හැදෙන දෙයක් කියලා අන්න ඒ පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ පින්නත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශාසනයේ භික්ෂුව කයින් පහසක් ලැබලත් අර විදියම තමයි. මේ අපිට මේ කයට පහස ලැබද්දී ප්‍රියමනාප පහසක් ලැබනකොට මොකද වෙන්නේ? ඒ ගැන කැමැත්ත ඇති වෙනවා. ඒතර මේ පහස සාමාන්‍ය කෙනා හොයාගෙන යනවා. මේ පහස ලැබෙන්නේ යම් තැනකටද එතෙන්ට කොහොම හරි හොයන් යනවා. ඊට පස්සේ දුක් මේ පහසක් ලැබෙනවා මේ ශරීරයට කටුක පහසක් ලැබෙනවනම් ඔන්න ගැටෙනවා. අකමැත්තක් ඇති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙකම ඇති වෙනවා. ඒකට ශ්‍රාවකයට මේ දෙක ඇති වෙද්දි මොකද කරන්නේ ශ්‍රාවකයා? මේ ප්‍රියමනාප පහස වේවා අප්‍රියමනාපේ පහස වේවා මේ කැමැත්ත වේවා අකමැත්ත වේවා කැමැත්ත අකමැත්ත දෙකම වේවා මේක ඇති වෙද්දි එයා සිහි කරනවා ඒ සත්‍ය ස්වභාවය. මොකක්ද සත්‍ය ස්වභාවය? කයට දැනෙන පහස මුල් කරගෙන ඇති වෙන කැමැත්ත අකමැත්ත මේ සියල්ල සංකත වූ දේවල්. හේතුඵල ධර්මයෙන් හටගත්ත දේවල්. ඕලාරික වූ දේවල් කියලා මේ විදිහට සිහි කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා උපේක්ෂාවක් ඇද්ද මේ තමයි ශාන්ත. උපේක්ෂාව තමයි ප්‍රණීත කියලා මේ විදිහට සිහි කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න යාගේ හිතේ අර ඇති වෙච්ච කයට දැනෙන පහස මුල් කරගෙන ඇති වෙච්ච කැමැත්තත් අකමැත්තත් නිරුද්ධ වෙලා ගිහිල්ලා සිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. එතකොට එහෙම සිහි කරේ නැත්නම් ඒක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ තුලම බැස ගන්නවා. කැමැත්ත තුල බැසගෙන ඕ හිතින් ලෝභය ඇති වෙනවා. ඊළඟට අකමැත්ත ඇති වෙද්දි පටිඝය ඇති වෙලා ද්වේෂය ඇති වෙනවා. එහෙම නැත්නම් මෝහය ඇති වෙනවා. ඒතර සාමාන්‍ය කෙනා මේ ලෝකේ ගනුදෙනු කරද්දි මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන ඔව් පටිච්ච සමුපාදයම තමයි ආයය සකස් වෙවි යන්නේ. එතකොට මේ විදිහට කල්පනා කරද්දී සිත උපේක්ෂාවටපත් වෙනවා.
ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට මේ කයට පහස ලැබල ඒකට ඒකේ රූපේශාටපත් වීම හරියට අර බලවත් පුරුෂයෙක් දික් කළ හතක් හකුලනවා වගේ කියනවා. එහෙම නැත්නම් හකුල වල තියෙන හතක් දික් කරනවා වගේ පහසුවෙන් යාට කරගන්න පුළුවන් කියනවා. ආන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කයට දැනෙන පහස පිළිබඳව මේ ආර්ය විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි භාගතුන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද මේ ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ගැන තවදුරටත් කියනවා නම් භික්ෂුව මනසින් අරමුණක් දැනගන්න විටත් මෙන්න මේක වෙනවා කියනවා. දැන් ප්‍රධාන වශයෙන් ඔය අසකරණාසි දිව කය මුල් කරගෙන ඇති වෙන දේ ඔය ආයමත් අපි ඒක පාවිච්චිට ගන්න කොහොමද? සිහි කර කර සිතින් හිතනවා. ඇහෙන් දැකපු රූපයක් ගැන කල්පනා කරනවා. කනට අහපු ශබ්දයක් ගැන කල්පනා කරනවා. නාසයට දැනෙච්ච ගඳ සුවඳක් ගැන, දිවට දැනෙච්ච රසයක් ගැන, කයට දැනෙච්ච පහසක් ගැන හරියට අර වමාරව අනුභව කරනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සිතට සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ මනසින් අරමුණක් දැනගත්තට පස්සේ ඔන්න සමහර වෙලාවට කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙනවා. ඒ වගේ මේ මනාපමනාප දෙකම ඇති වෙනවා. එතකොට ඒ ගැනත් ඔහු මෙහෙම සිහි කරනවා. ඒ හිතට ඇති වෙන අරමුණු මුල් කරගෙන ඇති වෙන කැමැත්ත අකමැත්ත ගැන මනාපමනාප ගැන බව ගැන සිහි කරන කොහොමද මේ කැමැත්තක් ඇති වුණාද අකමැත්තක් ඇති වුණාද මෙය සංකත වූ දෙයක්. හේතුඵල ධමයෙන් හැදිච්ච දෙයක්. ඒ වගේම ඕලාරික වූ දෙයක්. ගොරෝසු වූ දෙයක්. ඒ වගේම මේකත් පටිච්ච සමුප්පන්නයි. හේතුන් නිසා හටගෙන හේතු නැති වෙද්දි නැති වෙලා යන ස්වභාවයෙන්ම යුක්තයි. දැන් බලන්න පින්නතේ අපි මේ මනසේ ඇතිවෙච්ච අපේ මේ අරමුණු ගැන සිහි කරොත් අපිට කොයිතරම් කැමති දේවල් අපේ මනසට ඇති වෙනවද නේ? ඊළඟට කොයිතරම් අකමැතිකම් ඇති වෙනවද? අමනාපකම් ඇති වෙනවද? නමුත් ඒ ඔක්කොම නැති වෙලා යන්නේ නැද්ද? ඒ ඔක්කොම නැති වෙලා යනවා. පටිච්ච සමුප්පන්නයි. ඒකයි ඒකේ ස්වභාවය. ඒ ස්වභාවය තේරුම් ගන්නදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එයාගේ හිත මේ මනාප බව තමනාප බව නිරුද්ධ වෙලා හිත උපේක්ෂාව තුළ පිහිටනවා කියනවා. එයා සිහි කරන උපේක්ෂාව තමයි ශාන්ත. උපේක්ෂාව තමයි ප්‍රණීත. මේක දිගටම සිහි කරනවා. සිහි කරද්දී අර කැමැත්තේ හෝ අකමැත්තේ හෝ හිත පිහිටන්නේ නැහැ. උපේක්ෂාවේ පිහිටනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. හරියට මේ දවස පුරා රත් වෙච්ච යකඩයක් තියෙනවා කියනවා. මේ යකඩයට වතුර බින්දු කිහිපයක් වැටෙනවා කියනවා. මේ වතුර බින්දු ටික වැටිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වතුර වැටෙන්නේ හිමීට වෙන්න පුළුවන්. නමුත් ඒ වතුර බින්දු කිහිපය ඒ රත් වෙච්ච යකඩයට වැටිච්ච සැනින් වහාම ෂේ වෙලා යනවා. නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. ආන්නේ වගේ තමයි කියනවා මේ හිතට දැනෙන අරමුණ ගැන මනාපය ඇති වෙද්දි අමනාපය ඇති වෙද්දි ඒ ගැන සිහි කර ඒ සත්‍ය ස්වභාවය සිහි කරද්දි ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට එයාගේ හිත මේ උපේක්ෂාවටපත් වෙනවා කියන අර දෙකේම පිහිටන්නේ නැතුව. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාරන පින්නත් ආනන්ද ඕන ඔය විදිහට තමයි කියනවා මේ ආර්ය විනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තිබෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්නත් ආනන්ද මේ සේක භික්ෂුවගේ නිවන් මාගේ හැසිරෙන භික්ෂුවගේ ප්‍රතිපදා මොන වගේ එකක්ද? අන්න ඒතර පින්නත් මේ ශාසනයේ ඉන්නවා සේක අසේක කියලා පුද්ගලයෝ දෙන්නේ. සේක කියලා කියන්නේ නිවන් මාගේ හික්මන කෙනා. ඒතර අසේක කියලා කියන්නේ නිවන් මාගේ හික්මිලා අවසන් කරපු කෙනා. රහතන් වහන්සේ. ඒ කියන්නේ මේ දැන් අපි මේ කතා කරපු ටික පුරුදු කරලා ඉවර වෙච්ච කෙනා. එතකොට ඒ ඇහෙන් රූපයක් දකිද්ද කැමැත්ත ඇති වෙන්නේ නැහැ, අකමැත්ත ඇති වෙන්නේ පිරිසුදු උපේක්ෂාව විතරයි ඇති වෙන්නේ. ඒ තමයි අසේක කෙනා. සේක කෙනාගේ කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේක කෙනා කොහොමද කටයුතු කරන්නේ? සේක භික්ෂුවගේ ප්‍රතිපදා මොන වගේද? ඇසින් රූපයක් දැකලා එයාගේ හිතෙත් කැමැත්තක් ඇති වෙනවා. අකමැත්ත ඇති වෙනවා. එතකොට මේ අමනාපමනාප බව දෙකම ඇති වෙනවා. එතකොට මේ කැමැත්ත ඇති වෙද්දී අකමැත්ත ඇති වෙද්දී නිවන් මාර්ග හැසිරෙන ශ්‍රාවකය කොහොමද කටයුතු කරන්නේ? ඒ කැමැත්ත අකමැත්ත ගැන ඒ නිසා මෙයා පීඩාවටපත් වෙනවා කියනවා. මගේ හිතේ මේ හැඩ දකින රූපයක් මුල් කරගෙන ඊළඟට කනින් අහන ශබ්දයක් මුල් කරගෙන නාසයෙන් දැනගන්නා ගඳ සුවඳ මුල් කරගෙන දිවට දැනෙන රසය මුල් කරගෙන කයට දැනෙන පහස මුල් කරගෙන ඊළඟට මනසට සිතෙන අරමුණු මුල් කරගෙන කැමැත්තක් ඇති වෙද්දී අකමැත්තක් ඇති වෙද්දී
මනාපයක් ඇති වෙද්දී අමනාපයක් ඇති වෙද්දී මනාපමනාප දෙකම ඇති වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීක භික්ෂුව මොකද්ද කරන්නේ? පීඩාවටපත් වෙනවා කියනවා. ලැජ්ජාවටපත් වෙනවා කියනවා. නේ මගේ හිතේ මේවට තාම කැමැත්ත ඇති වෙනෝනේ. මගේ හිතේ මේ කැමැත්ත දුරු කරගන්න බෑනේ. මේකට මං ගැටි ඉන්න ඕනේ. අකමැත්ත ඇති වුණාම ගැටෙනවනේ. මෙන්න මේ විදිහට ලැජ්ජාවටපත් වෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා පිළිකුලටපත් වෙනවා කියනවා. ඒ දේ පිළිකුල් කරනවා කියන හිතේ කැමැත්තක් ඇති වුණොත් නිවන් මාගේ හැසිරෙන ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ කැමැත්ත පිළිකුල් කරනවා. දැන් බලන්න පිළිකුල් කරගන්න බැරි නිසා තමයි අපි මේ දේවල් වලට ඇලිලා යන්නේ. ගැටිලා යන්නේ. ඒක අපි ආදරෙන් වැළඳ ගන්නවා. ඇහෙන් දකින රූපය මම කියලා. මේ රූපය මගේ කියලා. මේ රූපය තමයි මගේ ආත්මය කියලා අපි සාමාන්‍ය කෙනා පෘථග්ජන කෙනා මේක ආදරෙන් වැළඳ ගන්නවා. ඒතර ආදරෙන් වැළඳගනිද්දී ඒ තුලම හිත බැසගෙන සසරම සකස් වෙනවා. සීක භික්ෂුව එහෙම කරන්නේ. සීක භික්ෂුව මොකද කරන්නේ? ඒ කැමැත්ත ඇති වෙද්දී මනාපය ඇති වෙද්දී අමනාපය ඇති වෙද්දී මනාපමනාප කියන මේවා ඇති වෙද්දී ඒ කෙනාගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? ඒ නිසා පීඩාවටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේ මේ දේවල් පිළිකුල් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට පීඩාවටපත් වෙලා ලැජ්ජාවටපත් වෙලා පිළිකුලටපත් වෙලා ඕන්න ওই විදිහට තමයි කියනවා සීක භික්ෂුව මේ ධර්මයේ හැසිරෙන්නේ. මේක තමයි කියනවා සීක භික්ෂුවගේ ප්‍රතිපදාව. එතකොට බලන්න පින්නත් දැන් සසරෙන් ඈතර වෙලා නැති අනිත් හැමෝම කවුද? ධර්මය පුරුදු කරනවා නම් එය සීකය. එතකොට මේ නිවන් මාගේ පුරුදු වෙන අය. ඒතර පින්නත් අපේ හිතේ අපි දැන් මේ ධර්මයන් අහලා අපි තේරුම් ගන්න ඕන අපි හැමදාම ඇහැට දකින රූප සානට යන ශබ්ද මේ මුල් කරගෙන කැමැත්තම උපදවා හිටියොත් ඊළාට මේවා අහන්න දකින්න ආග්‍රහණය කරන්න ගිහිල්ලා ගැටීම හිටියොත් අපිට මේ නිවන් මඟ වඩන්න ලැබෙන්නේ නැහැ පින්වත්. මේ නිවන් මඟ වැඩෙන්නේ මෙන්න මේ පිළිවෙලට. දැන් ඔය සමහර අය එකපාරට යන්න හදනෝනේ මේ නිවෙන්න කියලා. එහෙම නිවෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමයි කෙනෙකුට මේ නිවීමටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ළඟදී එක දරුවෙක් අපේ අසපුවකට ආවා. අවිල්ලා මම ඇහුවා මේ දරුවට මොකද මේ ජීවිතය ගැන හිතෙන්නේ කියලා. ඒ දරුවා කියනවා මට නම් හිතෙන්නේ මේ ජීවිතේ මේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි කියනවා. මේ ජීවිතේ එයා වචනේ පාවිච්චි කරා මම නිවිලා යනවා කියන මේ ජීවිතේ. මම ඇයි එහෙම හිතන්නේ කොහොමද එහෙම හිතුවේ කියලා. එතකොට එයාට එහෙම හිතන්න විශේෂ දෙයක් නෑ. ඒක මට තේරෙනවලු. ඒතර බලන්න පින්නත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවෙන ප්‍රතිපදාව. එතකොට යමකට ඇලි නම් වාසය කරන්නේ ගැටි නම් වාසය කරන්නේ මනාප බවත් තුලත් අමනාප බවත් තුල නම් එයා ඉන්නේ එයාට නිවෙන්න ලැබෙන්නේ නැහැ. ඒතර යම් කිසි කෙනෙක් මේ මනාප දේ කෙරෙහි කැමැත්ත ඇති වෙන දේ කෙරෙහි ඇලෙන්නෙත් නැතුව අමනාප බව ඇති වෙන දේ කෙරෙහි ගැටෙන්නෙත් නැතුව මේ විදිහට හිටියොත් ඒ හිත උපේක්ෂාවටපත් වුණොත් එයා තමයි මේ නිවෙන්නේ. එතකොට නිවන් මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකෙක්ද කරන්න ඕන කැමැත්ත ඇති වෙද්දී අකමැත්ත ඇති වෙද්දී මේ දෙකම ඇති වෙද්දී ඒක පීඩාවක් විදියට දකින්න ඕන. ඒ ගැන ලැජ්ජාවටපත් වෙන්න ඕන. එතකොට මෙන්න මෙහෙම කටයුතු කරද්දී ඒ ගැන පිළිකුලටපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ තමයි සීක භික්ෂුව කටයුතු කරන විදිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත ආනන්ද මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන ලද ආර්යයන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අහනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව ගැන ඉස්සර වෙලාම කියලා දුන්නා. ඊට පස්සේ මේ දැන් කියලා දුන්නා ඒ ශාසනයේ ශ්‍රාවකයා ඒ සීක භික්ෂුව ප්‍රතිපදාව මොකක්ද කියලා. ඒතර ඒ තමයි මේ කැමැත්ත ඇති වෙද්දී මනාප බව ඇති දමනාප ඇති වෙද්දී ඒ ගැන අකමැත්ත ඇති කරගන්නවා. ඒ ගැන පීඩාවටපත් වෙනවා. ඒක පිළිකුල් කරනවා. ඒ ගැන ලැජ්ජාවටපත් වෙනවා. ඒක තමයි සීක භික්ෂුවගේ ප්‍රතිපදාව. එතකොට ඒක සතුටින් පිළිගන්නේ නැහැ. ඒ ගැන ලැජ්ජ වෙනවා. මනාපයක් ඇති වෙද්දී අමනාපයක් ඇති වෙද්දී. එතකොට ඒම පුරුදු කරද්දී අන්න එහෙම පුරුදු කරපු කෙනා තමයි නිවීමටපත් වෙන්නේ. ඇලෙන්නේ නැත්තේ මේ සසරෙන් නිදහස් වෙන්නේ. අන්න ඒ ශ්‍රාවකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මෙහිලා මේ ශාසනීය භික්ෂුව ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇති වෙනවා. අකමැත්තකුත් ඇති වෙනවා. ඒ වගේම මනාපමනාප දෙකම ඇති වෙනවා. ඉතින් ඔහු කැමති නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිකුල් අරමුණෙහි පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්න ඕන කියලා. ඒ කෙනා පිළිකුල් රහිත සංඥාවෙන් කියන වාසය කරන්නේ.
පිළිකුල් වූ දේ කෙරෙහි පිළිකුල් රහිත පිළිකුල් නැති නෑ කියන අදහසෙන් ඉන්න ඕන කියලා හිතනවනම් ආන්නේ ශ්‍රාවකයේ විදිහට තමයි කියන වාසය කරන්නේ. එහෙම නැත්නම් පිළිකුල් රහිත වූ අරමුණ කෙරෙහි පිළිකුල් නැති දෙයක් කෙරෙහි පිළිකුලෙන් යුක්තව ඉන්න ඕන කියලා, ඒ සංඥාවෙන් යුක්තව ඉන්න ඕන කියලා හිතනවනම් එයා ඒ සංඥාවෙන් යුක්ත කියන වාසය කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිකුල් අරමුණ ගැන වේවා, නොපිළිකුල් අරමුණ ගැන වේවා. මේ දෙකම ගැන පිළිකුල් සංඥාවෙන් ඉන්න ඕන නම් ඒත් ඉන්න පුළුවන් කියන ශ්‍රාවකයට. ඒ වගේම පිළිකුල් අරමුණ ගැන වේවා, පිළිකුල් නැති දේ ගැන වේවා. එතකොට මේ දෙකම ගැන නොපිළිකුල් සංඥාවෙන් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ඒ සංඥාවෙන් ඉන්නත් පුළුවන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිකුල් රහිත අරමුණේ මේ සියල්ලෙන් හිත බැහැර වෙලා මනාකොට උපේක්ෂාවෙන් යුක්ත වාසය කරන්න ඕන නම් ඒ කෙනාට එහෙමත් වාසය කරන්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේන්න මේ විදිහට තමයි කියනවා මේ ධර්මයේ වඩන ලද ශ්‍රාවකයා වාසය කරන්නේ. ඒතර බලන්න පින්වත්නි, මේ ධර්මයේ පුරුදු කරගත්ත ශ්‍රාවකයට පිළිකුල් වූ දෙය ගැන නොපිළිකුල් සංඥාවෙන් ඉන්න පුළුවන්. දැන් අර ඔබට මතක ඇතිනේ අපගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී දානක බෙදද්දී ලාදුරු රෝගියෙකුගේ ඇඟිල්ල දානයකට වැටුණා. දැන් හිතලා බලන්නේ අද එහෙම දෙයක් වුණා නම් අපිට කෙනෙක් මොකක්කරයක් දෙද්දී කේස් ගහක් තිබ්බා කියමු නේ. දැන් මේ අය කොහේ හරි මගුල් ගෙදරක ගිහලා කෑම එකක් කන්න බෙදා ගන්නවා. බෙදාගත්තට පස්සේ මේකේ කේස් ගහක් තියෙනවා. මොකද කරන්නේ? සාමාන්‍ය කෙනා ගැටෙන්නේ නැද්ද? ඔව්, සාමාන්‍ය කෙනා ගැටෙනවා. එතකොට බලන්න දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ කවුද? වඩන ලද සිතක් තියෙන කෙනෙක්. ඔව්, ඇඟිල්ල පැත්තකින් දිව පිළිකුල්. ඇඟිල්ල කොහොම පිළිකුල් සහගතයිනේ. කුණු වෙච්ච ඇඟිල්ලක් කියන්නේ. පිළිකුල් ඇඟිල්ල පැත්තකින් තියුවා දානෙක වැළඳුවා. ඒ තමයි පින්නති වඩන ලද හිතක ස්වභාවය. ඒ සිත පරිපූර්ණ වශයෙන් උපේක්ෂාවටපත් වෙලා තියෙන්නේ. කැමැත්තක් ඇති වෙන්නෙත් නැහැ, අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. මේ සංඥාව වසඟ කරගෙනයි රහතන් වහන්සේ ඉන්නේ. ඒකට ඒ තමයි සැබෑම නිවීම කියලා කියන්නේ. මේ ලෝකේ දැන් බොහෝ අය නිකන් මේ මල් පුපුදවන්න වගේ නිමෙන්න හදනවා. එහෙම නිමෙන්න බෑ පින්වත්නි. මේ විදියට මේ නිවන් මඟ පුරුදු කරන්න ඕන. මේක මේ ධර්මයක් පුරුදු කිරීම තුළින් තමයි මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ධර්මය නිකම්ම ලැබුවා නෙමෙයි. සාරාංශකේ කල්පයක් පෙරම් දහම් පුරලා බොහෝ මහන්සියලා දුෂ්කර ක්‍රියා කරලා අපරිමිත වෙහෙසක් අරගෙන අවබෝධ කරගත්තේ මේ සුන්දර ධර්මයයි පින්වත්නි. එතකොට මේ ධර්මය අවබෝධ කරගෙන අපිට දේශනා කරා මේ තමයි ඒ ඉන්ද්‍රිය භාවනාව වැඩෙන ප්‍රතිපදාව. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මේක. දැන් බලන්න මේ යුගයේ බුදුරජාණන්සේ මේක දේශනා කරද්දී ඒතන වාඩිලා හිටපු කෙනා ඉන්ද්‍රිය භාවනාව කියලා හිතාගෙන හිටියේ මොකද්ද? ඇහෙන් රූප දකින්නේ නැත්නම් ඒක ඉන්ද්‍රිය භාවනාව. කනෙන් ශබ්ද අහන්න නැත්නම් ඒක ඉන්ද්‍රිය භාවනාව. දැන් අදත් ඔය සමහර අය වඩන්න යන්නේ මේ විදිහටනේ. ඒතර අපි තේරුම් ගන්න ඕන පින්නත් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ විදිහටයි මේ දේශනා කළා තියෙනවා. ඒතකොට භාගතුන් වහන්සේ දේශනා කරන පින්නත් මහණෙනි, මා ඔබට මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කළා. ඒ වගේම ධර්ම මාර්ගයේ පුහුණු වන සීක භික්ෂුවගේ ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ වගේම වඩන ලද ඉන්ද්‍රියන්ගෙන් යුක්ත ආර්යයන් වහන්සේගේ ස්වභාවය දේශනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද, ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකයන්ට හිතවත්ව අනුකම්පාවෙන් අනුකම්පාව උපදවා යමක් කළ යුතුයද මම ඒක කරලා කියනවා තියෙන්නේ. ඒතර බලන්න පින්නත් මහා කරුණාවෙනුයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ අපිට දේශනා කළේ. ඒතර මේ දේශනා කරපු දේ ගත්ත අය තමයි මේ සසරින් ඈතර වුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුකම්පාවෙන් අනුකම්පාව උපදවා ශ්‍රාවකයන්ට හිතවත්ව යමක් කරන්න තියද මම ඒක කළා කියනවා තියෙන්නේ. පින්වත් ආනන්ද මේ දේශනා කරනවා මේන තියනවා කියන රුක් සෙවනවා. ඒ වගේම නිදහස් තැන් තියනවා කියනවා. ඉතින් ගිහිලා ධානය වඩන්න කියනවා. මේ ධර්ම පුරුදු කරන්න කියනවා. ප්‍රමාද වෙන්න එපා කියනවා. ප්‍රමාද වෙලා පසුතැවෙන්න නම් එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ තමයි කියනවා ඔබට අපෙන් කෙරෙන අනුශාසනාව. ඒ විදේශනාව දේශනා කරලා පස්සේ භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. ඒතර පින්නත් අපිත් මේ උතුම් ධර්මයන් හොඳට මතක තියාගන්න ඕන. මතක තියාගෙන මේ ධර්මයන් පුරුදු කරගත්තොත් අපිටත් පුළුවන්කම ලැබෙනවා
මේ ඇහෙන් දකින කනට අහන මේ හැම මේ ලෝකේට එලි එලි ඉන්නවා වෙනුවට ගැටි ගැටි ඉන්නවා වෙනුවට ආයිමත් භව පැවැත්ම හදනවා වෙනුවට සිත උපේක්ෂාටපත් කරගෙන නිවෙන්න යම් කෙනෙකුට අවශ්‍යයි නම් ඒ තමයි මේ ධර්මය. එනිසා අපිත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්මයන් පුරුදු කරගෙන අපිත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පිළිසරණ සලසා ගන්නවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 136 3 මහකණ්ඩිය යන ලිපිනේ පදිංචි පින්වත් ටී.බී. සිරිමාවතී මෑණියන් විසින්. ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ ටී.බී. සිරිමාවතී මෑණියන්ගේ සියලු ලෙඩ රෝග දුරු වීම පිණිසත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත් කියන මේ උතුම් අරමුණ මුල් කරගෙන තමයි මේ මෑණියන් මේ උතුම් ධර්ම දානමය පින්කම අද මේ සිද්ධ කරන්නේ. එතකොට පින්වත්නි අපි මේ අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් කරගත් සියලු පින් ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩවෙසෙන පින් කැමැති සැප කැමැති සියලු දේව බඹුන් නාගයින් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බලයන්ගෙන් වැඩිත්වා. දිවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයෝ මේ උතුම් ධර්මයන් අපිට පෙන්වා දුන්නු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකෙන් නිදහස් වෙන්න මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ටී.බී. සිරිමාවතී මෑණියන් නමින් 2014 ජූලි මාස 9 වන දින මේ පරලොව ගිය එම් පියදාස ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පරලොව ගිය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු සියලු දෙනා නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මේ පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සුගතිගාමී ලබන සුගතියකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ටී.බී. සිරිමාවතී මෑණියන්ගේ දූදරු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. කලණ මිතුරු ඇසුර නිරන්තරයෙන් සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ දායකත්වයේ දරු ටී.බී. ශීලාවතී මෑණියන්, සෝමාවතී මෑණියන්, කමලාවතී මෑණියන්, පියසීලි මෑණියන්, ප්‍රේමාවතී මෑණියන්, කුසුම් වික්‍රමසිංහ මෑණියන් කියන මේ නම් සඳහන් කර නම් සඳහන් නොකළ හැමදෙනාට මේ පින් එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී සිල් ගුණ දම් වඩන පිළිවෙත් පුරන මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාට, අපගේ ආදරණීය ගුරු දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සුවසේ මේ උතුම් ධර්මයන් පුරුදු කරගෙන මේ ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.